පැය 8-10 ඩ්‍රයිවිං කරනවා. විශේෂයෙන් ගත්තහම අද ලංකාවේ මේ රෝගේ වැඩිම රියදුරන්ට. ඊටාම තද කටින ආසනවල දිගු වෙලාවක් වාඩි වෙලා ඉන්න. ඉතින් අද බලපුවාමත් අපි ඔෆිස් එකකට ගියාම විශේෂයෙන් විධායක මට්ටමේ අය හෝ නැත්තම් කාර්යාල රජයේ හෝ පෞද්ගලික හෝ ආයතනවල අපි දිගු වෙලාවක් අපි සීට් එකේ වාඩිලා ඉන්නවා. විශේෂයෙන් කිව්වොත් වර්තමානයේ තියෙන ශනික ආහාර කෘතිම ආහාර සියල්ලම අපේ හැටියට මේවා සංකර ආහාර. ඊශානි අවුරුදු 2-3 ඉඳලා වැඩියෙන්ම දකින්න අපි දූල පුතාලා. පාසල් යන දූල පුතාලා, ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු අය, විශේෂයෙන් මේ පරිගණක පිළිබඳ රැකියාවල නිරත වෙන අය වර්තමානයේ ඉතාම වැඩි. අනේ ડોක්ටර් මට නම් දැන් ජීවිතේ එපා වෙලා තියෙන. එතකොට එහෙම සියදිවි හානි කරගන්න උත්සාහ කරපු අය බොහෝ හොඳ කරලා තියෙනවා. දැන් මට ඇවිල්ලා තියෙනවා අතරම ඊශානි 28 වාරයක් ශල්‍ය කර්ම කරපු රෝගී. ඇත්තටම තට්ටම් ප්‍රදේශ නැහැ. සර්ජරි කරලා ලංකාවේ හෙළවෙදකම කියන්නේ ඇත්තටම බොහොම අතීතයේ ඉඳන්ම පැවතගෙන එන්නක්. ඒ වගේම මේ හෙළවෙදකම එහෙම නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඇතුලේ ඒ සඳහාම වෙන් වෙච්ච සාම්ප්‍රදායික පාරම්පරික ක්‍රම තියෙනවා. හැබැයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන අපි දන්න දේට වඩා නොදන්න දේවල් වැඩි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ බොහොම සුවිශේෂී චරිතයක්, සුන්දර අමුත්‍යක් කියලා කියන්න පුළුවන්. රෝගී 100,000 ගානකට ශාරීරික වගේම මානසික සුවය ගෙනෙන්න උදව් කරපු උපකාර වුණු වෛද්‍යතුමියක්. ඉතින් අද ටෝක් විත් ඊශානි වැඩසටහනට එකතු වෙන්නේ ආයුර්වේද විශේෂඥ වෛද්‍යතුමියක්. අපි එතුමිය ගැන විස්තර අහමු. අයිබෝන් වෛද්‍යතුමිය. අයිබෝන් ඊශානි. ඔබතුමියගේ සම්පූර්ණ නම මොකක්ද? මම එස්.එම්. නිමාලි ජනකාන්ති සොරහකාර. ඔබතුමියගේ වෛද්‍ය වෘත්තිය ගත්තොත් ලොකු පරාසයක් ඇතුලේ තියෙන්නේ. ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම ඊශානි මගේ මූලික උපාධිය Bachelor of Ayurvedic Medicine and Surgery මම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පළමු පන්ති සාමාත්‍යයක් ඇතුළු සමත් වෙනවා. ඉන්පසු මම කැලණි විශ්වවිද්‍යාලයේ රෝහල් පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් කරලා තියෙනවා. අවසාන වශයෙන් මම ආයුර්වේද ශල්‍ය තන්ත්‍රය පිළිබඳ විශේෂඥ උපාධියක් හදාරලා දැනට ආයුර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් විදිහට කුරුණෑගල ඩී.බී. වෙලගෙදර ආයුර්වේද මහරෝහලේ සේවය කරමින් ඉන්නවා. ඇත්තටම මේ වෛද්‍යතුමියනි දැන් ඇත්තටම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන අපි ඉස්සර ඉඳන්ම තිබුණා. හැබැයි ආපහු සැරයක් මේ ගැන කතා කරන්න පටන් ගත්තේ මේ කොවිඩ් එකත් එක්ක. ඇත්තටම මොකද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ? ඇත්තටම ඊශානි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කිව්වම අපිට ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 5000කට විතර පෙර ඉතිහාසයක්. සරලවම කිව්වොත් එහෙම ඊශානි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ ඇත්තටම වෛද්‍ය ක්‍රමයකටත් වැඩිය හොඳ ජීවන දර්ශනයක්. ඇයි අපි එහෙම කියන්නේ? ලෝකේ තියෙන බොහෝ වෛද්‍ය ක්‍රම වලින් ඊශානි දන්නවා අපි කරන්නේ රෝගයක් හැදුනහම ප්‍රතිකාර කරනවා. නමුත් අවුරුදු 5000කට කලින් ඉඳලම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් අපි ඇත්තටම ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ඔකේ ඕනෑම වෛද්‍ය ක්‍රමයක කෙරෙනවත් පිළිවෙත. ඒ කියන්නේ අපිට රෝගයක් හැදුනොත් අපි ඒකට ප්‍රතිකාර ලබා දෙනවා. ඇත්තටම ඊළඟ අරමුණ තමයි අපිට ඊටාම වැදගත්. ඒ මොකද්ද? රෝගයක් හැදෙන්න කලින් අපි ඒක වළක්වා ගන්න කියලා දෙන හොඳම විද්‍යාත්මක පදනමක් සහිත ඊටාම ඈත අතීතයක් හිමි අවුරුදු 5000කට කලින් ලෝකේ මං හිතන්නේ මුලින්ම රෝග වළක්වා ගන්න හැටි වෙදකම් කරන හැටි කියලා දුන්න වෛද්‍ය ක්‍රමයක්. අර ඊශානි දන්නවා prevention is better than cure කියලා තියෙනවා. මම හිතන්නේ අපි කොවිඩ් සම්බන්ධිනුත් ඒක තමයි ලෝකේ ඊටාම ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක් බවට පත් උනේ. ඒ ඊශානි අපි එහෙම කියන්නේ වෛද්‍ය ක්‍රමයකටත් වැඩිය හොඳ ජීවන දර්ශනයක් කියලා අපි කියන්නේ. ඊශානි දන්නවා දැන් අපි උදේ නැගිට වෙලේ ඉඳලම රාත්‍රී නිින්දට යනකම්ම මිනිස්සේ කොහොමද නිරෝගීව ජීවත් වෙන්නේ කියලා අපි කියලා දෙනවා. ඒ වගේම තමයි ජීවියෙක් මිනිස්සෙක් බිහි වෙන්නේ මව් කුසක් තුල ඩිම්බයක් ශුක්‍රාණුවක් එකතු වීමෙන් හැදෙන යුක්තාණුවකින්. ඉතින් මෙන්න මේ යුක්තාණුව දරුවෙක් බිහි වෙනකම් අම්මා කෙනෙක් හොඳ නිරෝගී දරුවෙක් ලෝකයට දායාද කරනකම් කොහොමද අම්මා සහ දරුවා නිරෝගීව ඉන්නේ? දායාද කරන් පස්සේ කුඩා දරුවා කොහොමද අපි නිරෝගී පුද්ගලයෙක් බවට රැකබලාගන්නේ? ඊට පස්සේ තරුණ වියේ කොහොමද අපි නිරෝගීව ඉන්නේ? වැඩිහිටියෙක් කොහොමද නිරෝගී ඉන්නේ? මේ කාරණා බලපුවාම සාරාංශයක් විදිහට අපිට එනවා උදෑසන නැගිටපු වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් කොහොමද නිරෝගීව ජීවත් වෙන්නේ? දරුවෙක්
අපි මව්කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මේ ලෝකෙට බිහි වෙලා ඊට පස්සේ දරුවා යෞවනෙක් වෙලා තරුණෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා කොහොමද නිරෝගීව ජීවත් වෙන්නේ. දැන් ගොඩාක් මේ කොවිඩ් එකත් එක්ක අපි බටහිර වෛද්‍ය ක්‍රමයේ තියනවා තමයි. නමුත් ඒකත් එක්ක අපි අපෝ කොත්තමල්ලි බොන්න පුරුදු වුණා, ස්ටීප් කරන්න පටන් ගත්තා. ඇත්තටම අපි ගාව තිබිච්ච දේවල්. හැබැයි වෛද්‍යතුමනි ලංකාවේ අපිට මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අමතක වෙලා තිබුණාට විදේශිකයෝ මේකට හරි ආදරෙයි නේද? ඔව්. ඇත්තටම ඉෂානි ඒකට හේතුව තමයි අර මේ වෛද්‍ය ක්‍රමය කියන එක ඇත්තටම ලොකු විද්‍යාත්මක පදනමක් එක්ක ඒ කියන්නේ අවුරුදු 5000කට කලින් ලිඛිත සාක්ෂි තියෙන දැන් උදාහරණයක් හැටියට රෝගයක් ගත්තාම මේකට පැහැදිලි හේතු දක්වලා තියෙනවා මේකේ කොහොමද මේ ලෙඩේ හටගන්නේ එහෙම නැත්නම් පැතොජෙනිසිස් එක කියලා තියෙනවා අපි කොහොමද මේකට ප්‍රතිකාර කරන්නේ කියලා තියෙනවා අපි කොහොමද මේක වළක්වගන්නේ කියලා තියෙනවා ඇත්තටම මේක බොහෝම විද්‍යාත්මක පදනමකින් යුක්ත වෛද්‍ය ක්‍රමයක් මම හිතන්නේ ඉතින් ඇත්තටම දැන් ලංකාවේ අපිට බටහිර වෛද්‍ය ක්‍රමේ එන්න කලින් අපේ සියලුම අවශ්‍යතා ඉටු කරගත්තේ මේ වෛද්‍ය ක්‍රමේ. නමුත් මම හිතන්නේ අර ලංකාවට වැඩිය විශේෂයෙන් යුරෝපීය රටවල සහ ලෝකයේ අනෙක් රටවල් වල අපි මේ ගැන වඩාත්ම කතා බහට ලක් වෙලා තියෙන ඇත්තටම මේකේ තියෙන විද්‍යාත්මක පදනමත් එක්ක මේකේ තියෙන ප්‍රායෝගික බවත් එක්ක දැන් අලුත් ලෙඩ එනවා තමයි ශානි. නමුත් මේවට ලෝකේ තාක්ෂණය අතින් කොච්චර දියුණු වුණත් අපිට මේවට විසඳුම් නැහැ. නමුත් අවුරුදු 5000කට කලින් ඉඳලා ඇත්තටම අපි කොවිඩ් රෝගය කියන එක නමකට ගත් එක රෝගයක් විතරයි. නමුත් මේ රෝග ගැන පවා ආයුර්වේද 5000කට කලින් ආයුර්වේද පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මොනවාද මේවට හේතු කොහොමද අපි වැළකෙන්නේ කොහොමද අපි ප්‍රතිශක්තිය නංවගන්නේ යනාදී වශයෙන් විදිහට කරනවා. ඒකයි ලෝකේ ලංකාවට වැඩිය ලෝකයේ අනෙක් රටවල් කොවිඩ් රෝගී සම්බන්ධයෙන් උනත් ඒ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ ප්‍රයෝජනෙට ගන්න. ලොකු දැනුවත් වීමක් තිබුණා. මම හිතන්නේ ඒ දැනුවත් වීම අපිට ආවේ ටිකක් පහු වෙලා. හැබැයි අනිත් ලෝකේ අනිත් රටවල් ඒකම පාවිච්චි කරා. වෛද්‍යතුමිනි ඇත්තටම ඔබ විශේෂඥ වෛද්‍යවරයා ආයුර්වේද ක්‍රමයේ තුල. අපි එහෙම ඒවා අහලා තියෙනවා අඩුයි. මම හිතන්නේ ඔබේ වෘත්තිය ගත්තහම ලංකාව ඇතුලේ ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ ගැන කතා කරද්දී ඔව් ඇත්තටම ඉෂානි සමහරව අහනවා ආයුර්වේදයේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවාද කියලා ඇත්තටම ආයුර්වේදයේ විශේෂඥ වෛද්‍ය උපාධිය ලබාගත් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඇත්තටම සාපේක්ෂව ගත්තහම සුළු ප්‍රමාණයක්. ඒනොත් මම කරලා තියෙන්නේ ආයුර්වේදයේ ශල්‍ය තන්ත්‍රය කියන්නේ සර්ජරි. එහෙම නැත්නම් ශල්‍ය කර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපාධියක්. එතකොට මම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් විදිහට වැඩ කරනවා. ඉෂාන විතරක් නෙමෙයි. අපේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ආයුර්වේද ශල්‍ය කර්ම කරනවාද කියලා. ඇත්තටම ඉෂානි ලෝකයේ වෛද්‍ය ක්‍රමයක් විදිහට ගත්තහම බටහිර වෛද්‍ය ක්‍රමයට කලින් ලෝකයේ පැරණිතම වෛද්‍ය ක්‍රමයේ විදිහට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල තමයි ලෝකයේ ශල්‍ය කර්ම කරලා තියෙන්නේ. එතකොට ඒ සඳහා භාවිතා කරපු උපකරණ වර්තමානයේ ඒ වාගේ මොඩිෆිකේෂන්ස් ඒ කියන්නේ වගේ නවීකරණයට භාජනය වෙලා ඒ උපකරණ තමයි අදටත් පාවිච්චි කරන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි දැනටත් ඉෂානි බටහිර වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා කියලා ආචාර්ය සුශ්‍රුත එතුමා තමයි අපේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. එතකොට ඒ භාවිතා කරපු උපකරණ තමයි අදටත් අපි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරන්නේ. ඒකට අවුරුදු 5000කට කලින් අපේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය තමයි මේ සුශ්‍රුත සංහිතාව කියන එක. ඒකේ පැහැදිලිවම ශල්‍ය කර්ම කොහොමද කරන්නේ, ඒවා භාවිතා කරන උපකරණ මොනවාද අපි ශල්‍ය කර්ම කරන විදි සහ ඒ කරන ප්‍රොසීඩියර්ස්, ඒ කරන ක්‍රමවේදයන් කොහොමද කියලා ඉතාලම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. උපකරණ භාවිතා කරලා කියලා සාමාන්‍යයෙන් මොන වගේ උපකරණද? ඒ කියන්නේ අපි දන්න දැන් තියට එක නම් අපි දකිනවා අඩු දකිනවා එක දේවල් ඇත්තටම ඉෂානි අපේ ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ ඇත්තටම අෂ්ටවිධ ශාස්ත්‍ර කර්ම කියලා කියනවා. ඒ කියන්නේ අපි ඒ විදිහටම කපනවා කොටනවා ඒ උපකරණ සියල්ලම අපි අතීතේ භාවිතා කරලා තියෙනවා. ඒවා නවීකරණයට භාජනය වෙලා තමයි අද භාවිතා කරන්නේ. ඇත්තටම ඉෂානි අපිට කතා කරන්න තියෙන ප්‍රධාන දේ තමයි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ. දැන් ඔබතුමී හිතන්න පුළුවන් බටහිර වෙදකමෙත් කපනවා කොටනවා. ඒකට ආයුර්වේද වෙදකමෙත් කපනවා කොටනවා. මම කියන හැටියට. ඒකට මොකද්ද මේකේ වෙනස? ඇත්තටම දැන් අපේ ශල්‍ය කියලා කියන්නේ මේ ශල්‍ය කර්ම කරනවා කියන එකේ ඩෙෆිනිෂන් එක හැඳින්වීමට අනුව අපේ ප්‍රධාන කර්ම දෙකක් තියෙනවා. එකක් තමයි අර ඉෂාන් කිව් විදිහට බටහිර වෛද්‍ය ක්‍රමයක ශල්‍යාගාරයක් තුල කරන කැපුම් කෙටුම් ටික ඔක්කොම කරනවා. කපනවා. ඒ කියන්නේ මේ අපි කපනවා, මහනවා, ওই ටික කරනවා. ඊට අමතරව අපේ තියෙන විශේෂම දේ තමයි මේ අපේ ශල්‍ය කර්මයේ තියෙන ශල්‍ය කර්ම කියන එක ශල්‍ය විද්‍යාව කියන එකේ හැඳින්වීමේදී අපි පරාශල්‍ය ක්‍රම කියලා තවත් ක්‍රම කීපයක් භාවිතා කරනවා. ඒ ඉෂානි එතනදී අපි අදහස් කරන්නේ අපි ශල්‍ය කර්ම කරන උපකරණ භාවිතා කරනව වෙනුවට
අපි භාවිතා කරන විවිධ ඖෂධ. උදාහරණයක් හැටියට අපි ගෙඩියක් පලන්න ඖෂධ භාවිතා කරනවා. ගෙඩියක් කපන්න ඖෂධ භාවිතා කරනවා. ඊට පස්සේ තුවාලයක් සුද්ධ කරන්න අපි ඖෂධ භාවිතා කරනවා. එතකොට ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ පරාශල්‍ය ක්‍රමවල තියෙනවා කොටස් දෙකක්. ශාර කර්ම කියලා තියෙන. ඒ කියන්නේ සමහර ඖෂධ විශේෂයෙන් ඇල්කලයින් හර්බල් ප්‍රෙපරේෂන් වාස්මික ඖෂධ වර්ග තියෙනවා. ඒවා භාවිතා කරලා අපි ඔය ඔක්කොම ශල්‍ය කර්ම ටික කරනවා. ඊට අමතරව අග්නි කර්ම කියලා ඒ කියන්නේ විවිධ ඖෂධ සහ විවිධ උපකරණ භාවිතා කරලා cauterization methods ඒ කියන්නේ especially fire cauterization ඒ කියන්නේ අග්නිය භාවිතා කරලා අපි කරන ශල්‍ය කර්ම. ඒවට අපි කියනවා පරාශල්‍ය කර්ම. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය කර්ම වල ප්‍රධාන වෙනස ඒගොල්ලෝ ශාස්ත්‍ර කර්ම එහෙම නැත්නම් කපනවා කොටනවා මහනවා ඒ ටික කරනවා. අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ ටිකට අමතරව ඒ කැපුම් කෙටුම් වලින් හොඳ කරගන්න බැරි ලෙඩ ටිකට අපේ තියෙන පරාශල්‍ය ක්‍රම මගේ පරාශල්‍ය ක්‍රම කියලා ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදයෙන් තමයි අපි ගොඩාක් ආශ්චර්යමත් දේවල් සිදු කරන්නේ රෝග සඳහා. ඒතකොට වෛද්‍යතුමී ඔබතුමී සඳහන් කළා ඖෂධ කියලා. ඒතකොට මේවා ලංකාවෙන්ම හොයාගන්න දේවල්ද? ඒ කියන්නේ පාරම්පරික දේශීය ඖෂධමද මේ සඳහා භාවිත කරන්නේ? ඇත්තටම ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය තමයි මේ සුශ්‍රුත සංහිතාව කියලා තියෙන්නේ. මේකේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ ඖෂධ මොනවද? මේවා කොහොමද අපි පිළියෙල කරන්නේ? මේවා කොහොමද අපි යොදාගන්නේ කියලා. ඇත්තටම දැන් මම ශල්‍ය වෛද්‍යවරියක් විදියට මගේ සායනවල සහ රෝහලේ සියලුම රෝගීන් සඳහා මේ ඖෂධ අපි ගොඩක් ඒවා අපි හදා ගන්නවා. මේවා ලංකාව තුල අපිට හොයාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෛද්‍ය අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන අනිත් ඖෂධ වලට වැඩිය ටිකක් අපහසුයි ඇත්තටම හදාගන්න එක. නමුත් මේවා ආශ්චර්යමත් දේවල් කරන්න පුළුවන් ප්‍රතිකාර කරන්න පුළුවන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ භාවිතා වෙන ඖෂධ වර්ග. වගන්දරා කියන රෝගය ගැන. ඇත්තට මේක ලංකාව ඇතුලේ තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන මේ සංස්කෘතියත් එක්ක මිනිස්සු කතා කරන්න බයයි. විශේෂයෙන්ම කාන්තාවක් වුණාම ඔය ගැන කතා කරන්න කැමැතිම නැති වෙනවා කියලා. ඇත්තට මොකද්ද මේ රෝගී තත්ත්වය? ඇත්තටම ඉෂානි තාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම දැන් ඉෂානි දන්නවා අපි රෝගයක් හැදුනහම කායික මානසිකව පිළීමකට ලක් වෙනවා. ඒ කියන්නේ අපි ඒ ගැන සෆර් කරනවා. ඉතින් සමහර රෝගාබාධ තියෙනවා අපිට ලෙඩක් ඒ රෝගාබාධය අපි දැනගත්ත ගමන් අපි මරණයත් සමග ගහට පොත්ත වගේ වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම ශරීරය පුරා පැතිරුණු අඳුන ගන්න කල්ගත වුණු පිළිකාවක්. එතකොට අපි දන්නවා ඒක මරණයත් එක්ක වෙලිලා තියෙනවා. එතකොට අපි ඒ රෝගියා සහ අපි ඥාතීන් හිතවත්තු ඔක්කොම අපි ඊටාම කලබලයටපත් වෙලා අපි ගොඩක් පිළීමකට බඳිනවා. නමුත් ඉෂානි දන්නවද සමහර රෝග තියෙනවා. මේ රෝග වලින් මරණයට හේතුවක් වෙන්නේ නැහැ. නමුත් මරණයට හේතුවක් නොවුනත් පුදුමාකාර විදිහට රෝගයෙන් රෝගියා සහ පවුලේ හිතවත්තු හැමදෙනාම ඉතාමත් තද විදිහට පෙළෙනවා. මැරි ඉපදෙනවා. අපි සරලවම කිව්වොත් මැරෙන්නේ නැහැ. නමුත් මැරි ඉපදිනවා. අන්න ඒ වගේ රෝගයකට හොඳම උදාහරණයක් තමයි මේ බගන්දරා රෝගය කියලා කියන්නේ. ඇත්තටම මේ බගන්දරා රෝගය අවුරුදු 5000කට කලින් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් පැහැදිලිව මොනවාද මේ රෝගය කියන්නේ, මේකේ රෝග ලක්ෂණ මොනවාද, මේක හැදෙන්නේ කොහොමද, මේක අපි වළක්වගන්නේ කොහොමද, මේකට කරන ශල්‍ය කර්ම මොනවාද කියලා අපි ඉතාමත් පැහැදිලිව දක්වලා තිනවා. ඒ වගේම තමයි බෞද්ධ සාහිත්‍යයේ ඒ වගේම ත්‍රිපිටකයේ මේ බගන්දරා රෝගය ගැන පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් ගිරිමානන්ද සූත්‍රයේත් මම හිතන්නේ මේ ගැන දක්වලා තියෙනවා. මේකේ විශේෂත්වයක් තමයි ඇත්තටම ඉෂානි ආයුර්වේදයේ තියෙනවා ඉතාම අපහසුයෙන් සුව කරන්න පුළුවන් රෝගයක්. අපි ඒවට කියනවා මහා රෝග කියලා. ඒ රෝගාටනුත් එකක් තමයි මේ බගන්දරා රෝගේ. මේකේ සරලවම කිව්වොත් එහෙම මේ රෝගයෙන් ඇත්තටම අපිට තියෙන බලපෑම රෝගියාට විශේෂයෙන් ඉතාමත් කායිකව මානසිකව පෙළෙනවා. එතකොට මානසිකව පෙළීම නිසා කායික රෝගී තත්ත්වයක් උස්සන්න වෙනවා. සාමාන්‍යයෙන් හැදෙන්නේ ඉස්සර හැදුනේ ඔය අස්වැය පිටේ අලියෝ පිටේ කියපු කාට්ටිය පිරිස් වලට සහ තවද ඇඳුම් වලගෙන හිටපු. දැන් මේ රෝගේ හැමම තියෙනව නේද? ඇත්තටම ඉෂානි මේකේ ඇත්තටම මේ මම හිතන්නේ ඉෂානි මේ ප්‍රෝග්‍රෑම් එක කරන එක ඉතාම ලොකු පුණ්‍ය කර්මයක්. මොකද මේ රෝගය ගැන ඇත්තටම හරි තොරතුරක් මිනිස්සු දන්නේ නැහැ. දැන් අපි වගේ සංස්කෘතියක් තියෙන රටක මේක ඇත්තටම මේක හැදෙන්නේ ඇත්තටම ඉෂානි ගුද මාර්ගය ආශ්‍රිතව. දැන් ආයුර්වේදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ග්‍රන්ථය වන මේකේ ලස්සන හැඳින්වීමක් තියෙනවා වෛද්‍ය විද්‍යානුකූල ඩෙෆිනිෂන් එකක්. ඒ කියන්නේ ගුද මාර්ගයේ යෝනි මාර්ගයේ සහ මුත්‍රාශය අවට ප්‍රදේශයේ ඇතිවන බගන්දරා පිඩකාව කියන ඉදිමිච්චි රතු විච්චි වේදනාකාරී සැරව පිරුණු ගෙඩිය පුපුරලා ගිහිල්ලා
ගුද මාර්ගයට හෝ යෝනි මාර්ගයට හෝ මුත්‍රාශයට සම්බන්ධ වීමෙන් හටගන්න රෝගී තත්ත්වයක්. ඒ ගෙඩියෙන් ඇතිවන සර්වනාලයක් කියමුකෝ අපි උදාහරණයකට අන්න ඒ වගේ රෝගී තත්ත්වයක්. එතකොට මෙන්න මේ රෝගී තත්ත්වය එතකොට ඇති වෙන්නේ අපේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල. එතකොට අපි වගේ සංස්කෘතියක් තියෙන රටක ඇත්තට මේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ නිශානි හරි අඩුවෙන් ස්ත්‍රී පක්ෂයේ වේවා පුරුෂ පක්ෂයේ වේවා හරි අඩුවෙන් කතා කරන්නේ. මොකද මේ අපේ තියෙන සංස්කෘතික බැඳීමත් එක්ක විශේෂයෙන් කාන්තාව. සමහර වෙලාවට සමහර ගෙවල් වල බිරිඳට හැදිලා මහත්තයා දන්නේ නැහැ. මහත්තයාට හැදිලා බිරිඳට දන්නේ නැහැ. සමහර වැඩිහිටි දූල පුතාලට හැදුනහම ගෙදර අය දන්නේ නැහැ. එතකොට මේක ටිකක් අර निराවරණය කිරීමට මේක පෙන්වන්න निराවරණය කරන්න ඇත්තටම අපේ රටේ ටිකක් අකමැති හේතුව නිසාම මේ රෝග තත්ත්වය උස්සන්න වෙලා තියෙනවා. ඒකේ රෝග ලක්ෂණ තියෙනවා. කොහොමද අඳුරගන්නේ මේක? ඔව් ඇත්තටම ඒක වැදගත්. Tamanට මේ රෝගේ කොහොමද තියෙනවද කියලා දැනගන්නේ. ඇත්තටම ඉස්සානේ මේ බගන්දරා රෝගී තත්ත්වයේ ඉස්සලම වෙන්නේ ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය හෝ මුත්‍රාශය අවට විශේෂයෙන්ම තට්ටන් ආශ්‍රිත ප්‍රදේශවල ඉස්සලම ඇති වෙනවා නිකන් අපි වාඩි වුණාම අපිට තට්ටන් දෙකේ පොඩි වේදනාවක් එන විදිහට දැන් උදාහරණයකට කුරුලෑවක් කියමුකෝ අපි පොඩි කුරුලෑවක් වගේ ගෙඩියක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ගෙඩිය චුට්ට ලොකු වෙනවා. ඒ කියන්නේ ලොකු වෙනකොට මේකේ වේදනාව වැඩි අපි බැලුවොත් එහෙම ස්පර්ශ කරලා අල්ලද්දී අපිට කැක්කුමක් එනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඉදිමිලා රතු වෙලා සමහරට සැරව පිරিলা සමහරට මේ ගෙඩිය පිපිරිලා සැර වෙනවා. ඊට පස්සේ ගුද මාර්ගයෙන් සැර වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරලාට උනේ එන්න පුළුවන්. කායික අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වගේ ගෙඩියක් නැතුව ගුද මාර්ගයේ වේදනාවක් එක්ක සැර වෙන්න පුළුවන්. මෙන්න මේකෙන් තමයි අපි මූලිකවම රෝගයේ බගන්දරා රෝගයේ මූලිකම අවස්ථාව මේ බගන්දරා පිඩකා කියන තත්ත්වය අඳුරගන්න ඉෂානි අනේ වෙලාවේදී. මේකට වෛද්‍යතුමීනි මේ ආහාර රටාවත් බලපානවා. ඔව් ඇත්තටම ඉෂානි මේකට පැහැදිලි හේතු අපේ ප්‍රධාන ශල්‍ය ග්‍රන්ථය වෙන සුශ්‍රුතිය පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් ඒ කාලේ දක්වලා තියෙනවා මේ ඇතුන් උඩ යාම, අසුන් උඩ යාම, ගැස්සෙන පැද්දෙන වාහනවල ගමන් කිරීම. ඇත්තටම දැන් ඒ කාරණා බලපුවාම අද වර්තමානයත් එක්ක අපි සසඳලා බලපුවාම අපි නිතරම ගැස්සෙන පැද්දෙන වල වාහන long term ඒ කියන්නේ දිගු කාලයක් යනවා. එතකොට මේ වගේ ඒ කියපු කාරණා වලට වර්තමානයේ එක්ස්පෝස් වීම වැඩි. සමහරු පැය 8-10 ඩ්‍රයිවිං කරනවා. විශේෂයෙන් ගත්තහම අද ලංකාවේ මේ රෝගේ වැඩිම රියදුරන්ට. ඊටාම තද කටින ආසනවල දිගු වෙලාවක් වාඩි වෙලා ඉන්න. ඉතින් අද බලපුවාමත් අපි ඔෆිස් එකට ගියාම විශේෂයෙන් විධායක මට්ටමේ අය හෝ නැත්තම් කාර්යාල රජයේ හෝ පෞද්ගලික හෝ ආයතනවල අපි දිගු වෙලාවක් අපි සීට් එකේ වාඩිලා ඉන්නවා. ඒ වගේම තමයි මලබද්ධ තත්ත්වය. දීර්ඝ කාලීනව පවතින මලබද්ධ තත්ත්ව නිසා මලබද්ධ කන්ස්ටිපේෂන් නිසා බගන්දරා රෝගයට පැහැදිලි හේතුවක් වෙලා තියෙනවා. ඊට අමතරව ආයුර්වේදයේ පැහැදිලිව දක්වලා තියෙනවා උෂ්ණ තීක්ෂණ විදාහී ආහාරය. කියන්නේ අපේ ඇඟේ තියෙන බොඩි හීට් එක වැඩි වෙන විදිහට උදාහරණයක් විදිහට ආයුර්වේද විදිහට පිත්ත වැඩි වෙන විදිහට ඇත්තටම ගත්තහම මේ අයට මේ රෝගී ඇති වෙනවා වැඩි. ඒක චුට්ටක් විස්තර කිරීම ඉතාම වැදගත් වෙනවා ඉෂානි. වර්තමානයේ ගත්තහම අපි විවිධ කෘත්‍රිම ආහාර වර්ග භාවිත කරන විශේෂයෙන් විවිධ මොනෝසෝඩියම් ග්ලූටමේට් වගේ අඩංගු විවිධ කෘත්‍රිම ආහාර, ඒතකට රසකාරක, ඊළඟට විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වර්ණකාරක, ඊට පස්සේ අපි ආහාර කල් තියන්න දාන විවිධ තිරකාරක ප්‍රිසර්වේටිව්ස්, ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට මේ ආහාරවලට පාන් පිටි මිශ්‍ර කරගන්නවා, තෙල් මිශ්‍ර කරගන්නවා, බදිනවා, ගොඩක් වෙලාවට කල් තියාගන්න විවිධ රසායනික ද්‍රව්‍ය දාලා අපි මේ ආහාර තියාගන්නවා. විශේෂයෙන් කිව්වොත් වර්තමානයේ තියෙන ශනික ආහාර, කෘත්‍රිම ආහාර සියල්ලම අපේ හැටියට මේවා සංකර ආහාර. ඒ කියන්නේ අපේ වෙලා හැටියට මේවා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ හෝමෝන්ස් ටික, එන්සයිම්ස් ටික වෙනස් කරනවා. ඊට පස්සේ අපිට ආහාර හරියට දිරව ගන්න බැරි වෙනවා. හරියට ආහාර උරා ගන්න බැරි වෙනවා. ඇඟේ අපේ හැටියට පිත් දෝෂය ප්‍රබල වෙනවා. මෙන්න මේ වගේ හේතු කාරණා නිසා මේ සංකර ආහාර රටාවත් එක්ක වර්තමානයේ ඇත්තටම ඉෂානි ගත්තාම වයස් ભેදකින් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව, විශේෂයෙන් තරුණ පිරිසට වයස් ભેදයක් මේකට තියෙනවා කියලා. දැන් ඇත්තටම අපි මේක ඉස්සර නම් තිබිලා තියෙන අතර වැඩි හිටිය ආයත දැන් උදාහරණයක් හැටියට අපිට ගොඩාක් එනවා රියදුරු මහත්තුරු. ඉස්සර අපි මේ ලියුම් බෙදෙන අපේ පියන් මහත්තුරු වගේ අය දැන්
ඇවිල්ලා කියනවා ડોක්ටර් මං අවුරුදු 30ක් බයිසිකල් පැද්දා. එහෙම නැත්නම් අවුරුදු 35ක් පැද්දා. මේ අයට වැඩි. එතකොට රියදුරු මහතුරු. ඒ වගේම තමයි අපි සමහර වෙලාවට මේ විදායක ශ්‍රේණියේ නිලධාරී ලොන්ග් ටර්ම් ඩ්‍රයිවිං කරන. ඊට අමතරව අපි වර්තමානයේ දැන් ඉෂානි අවුරුදු 2-3 ඉඳලා වැඩියෙන්ම දකින්න අපි දූල පුතාලා. පාසල් යන දූල පුතාලා, ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු අය, විශේෂයෙන් මේ පරිගණක පිළිබඳ රැකියාවල නිරත වෙන අය වර්තමානයේ ඉතාම වැඩි. රෝගීන් වෙලා කාලීනව. එතකොට මේකට ඇත්තටම මේ දවස්වල මේ අර සංකර ආහාර රටාව, ඒ කියන්නේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක අර කෘත්‍රිම ආහාර වලට බඳින්වීම වැඩි. එතකොට මේවට මිනිස්සු ඇබ්බැහි වෙලා වැඩි. මේ හේතු තත්ත්වත් එක්ක. ඒ වගේම තමයි සමහර වෘත්තීන් තියෙනවා ලංකාවේ අපි තදට යුනිෆෝම් එකක් ඇඳන් ඉන්නවා. දවස් 30න් හරි තදට ඇඳුම් වඳිනවා. ඒ වගේම ඒ අයටත් වැඩි. ඊට පස්සේ ඉෂානි ගත්තාම දැන් අපිට අපේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන රෝග තියෙනවා. විශේෂයෙන් දියවැඩියාව වගේ. දැන් ලංකාවේ තරුණ පිරිස් අතර පාසල් ළමුන් අතර එන්න සීක්‍රෙන් දියවැඩියාව වැඩි. එතකොට වැඩිහිටියාගේ කොහොමදත් වැඩි. එතකොට මෙන්න මේ දියවැඩියාව වගේ රෝගී තත්ත්ව නිසා අපේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ වගේම ෂෙරෝ වගේ රෝගී තත්ත්ව. එතකොට සමහර රෝගී තත්ත්ව නිසා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙලා මෙන්න මේ වගේ රෝග තත්ත්ව එන්න පුළුවන් ඉෂානි. වෛද්‍යතුමියනි දැන් මම හිතුවා ඔබතුමීට ගොඩාක් අත්දැකීම් තියෙනවා. කොච්චර සර්විස් එකද වෛද්‍යතුමිය මේ වෙනකොට? මම ඇත්තටම අවුරුදු 16ක විතර සර්විස් එකක්. මේ කාලය තුලදී විවිධ දැන් ඔබතුමී කිව්ව විදිහට දැන් පාසල් ළමුණුත් වෙනවා මේ රෝගය සඳහා. මේ රැකියා ජීවිතය තුළ මේ සංවේදී වෙච්ච අවස්ථා එහෙම නැත්නම් අමතක නොවන අවස්ථා තියෙනවද මේ වගේ රෝගීන් එක්ක වැඩ කරනකොට? ඔව් ඇත්තටම ඉෂානි මේ රෝගේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි තරුණ දූල පුතාලා ගොඩාක් එනවා. ඒ කියන්නේ අපේ ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වෙන බගන්දර රෝග තත්ත්වය. ඊට අමතරව මම ඉෂාන්ට කිව්වා අපේ යෝනි මාර්ගය ආශ්‍රිතවත් ඇති වෙන්න පුළුවන්, මුත්‍රාශය ආශ්‍රිතවත් ඇති වෙන්න පුළුවන්. මෑතකදී බොහෝ වෙලාවට මේ අපේ දියණියන් ඒ කියන්නේ පාසල් යන හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන හෝ රැකියාවක් කරන හෝ විශේෂයෙන්ම මේ විවාහ නොවුන දියණියන් අතර මේ රෝගය ඇත්තටම ටිකක් වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ මේ දෙගෙන ඉන්න විදිහ හරි කෑම කන විදිහ හරි මේගොල්ලන්ගේ අර හැසිරීම් රටාව නිසා. ඒකට ඇත්තටම මේගොල්ලෝ මේ දුවලා ගත්තාම මේගොල්ලෝ ඇත්තටම ටිකක් ලැජ්ජයි, බයයි. ඉතින් එතකොට අර දැන් මං කාන්තා වෛද්‍යවරියක් නිසා ඇත්තටම මේගොල්ලන්ට ලොකු සහනයක් තියෙනවා. ඇත්තටම මේකේ තියෙන සංවේදීන් බව තමයි මේ රෝගේ හැදුනහම එක ඊටාම ඛේදනීය තත්ත්වයක්. මොකද දැන් මේ සිදුරෙන් සැර වෙනවා. ඊටාම දුර්ගන්ධයි. ඒ වගේම තමයි මේ සිදුරු වලින් මල එනවා. එතකොට මේ අපි මේ එන රෝගීන් බොහෝ වෙලාවට බොහෝ වාර ගානක් ශල්‍ය කර්ම වලට බඳුන් වෙලා. ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා ශල්‍ය කර්මයක් කරනවා. නමුත් ශල්‍ය කර්මේ නැවත නැවත කරන්න වෙලා තියෙනවා. එතකොට මේ රෝගීන්ට ඇත්තටම අර වෛද්‍ය කර්ම ගැන විශ්වාසයක් නැති වෙනවා. සමහරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගොඩක් තැන්වලින් ප්‍රතිකාර අරන් තියෙනවා. ඉතින් අන්තිමට මේක පිළිකාවකුත් නෙමෙයි කියලා දැනගත්තාම මේ රෝග ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය ක්‍රම පිළිබඳව විශ්වාස නැති වෙනවා. ඉතින් සමහර රෝගීන් ඇත්තටම සියදිවි විහාන කරගෙන තියෙනවා. බහුතරයක් මම හිතන්නේ 50%කට වැඩිය එහෙම උත්සාහ කරපු අය ඉන්නවා. හැම රෝගියෙක්ම කියනවා අනේ ડોක්ටර් මට නම් දැන් ජීවිතේ එපා වෙලා තියෙනවා. එතකොට එහෙම සියදිවි විහාන කරගන්න උත්සාහ කරපු අය බොහෝ හොඳ කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙද්දිත් ඉන්නවා මගේ වාට්ටුවේ පිරිමි ළමෙක් අවුරුදු 42යි. මෙයා ඇත්තටම මෙයා හොඳ රැකියාවක් කරේ විදායක ශ්‍රේණිය. දැන් ඇත්තටම රජයේ රැකියාවක් කරේ. ආ රැකියා තත්ත්වේ නැති කරගෙන මොකද අවුරුදු 15ක් තිස්සේ මෙයා ශල්‍ය කර්ම වලට බඳුන් වෙලා තියෙනවා. එතකොට මෙයාගේ දැන් මේ තට්ටම් ආශ්‍රිත ප්‍රදේශ දෙකේම මම හිතන්නේ ඒක තාම ලොකු බගන්දරා මම හිතන්නේ මේක වැඩි දියුණු වෙලා මම හිතන්නේ සැර වෙන සිදුරු 50කට 60කට වැඩිපුර තියෙනවා. එතකොට මෙයා කීප වතාවක් සුයිසයිඩ් කරගන්න ගිහිල්ලා. එතකොට දැන් අපි මගෙන් ප්‍රතිකාර ගත්ත ලෙඩු හොඳටම දන්නවා මේක අහගෙන ඉන්න අය. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඥාතීන් හොඳටම දන්නවා. සමහරු ඇත්තටම ඊටාම සංවේදී කාරණයක් තියෙනවා. එක දවසක් ඒ පිරිමි ළමෙක් ආවා අවුරුදු 33ක 34ක විතර කෙනෙක්. ඉතින් මෙයාත් එක්ක ආවා 5ක් 6ක් විතර එහෙමදාම එනවා රූම් එක ඇතුළට. ඇයි කියලා අහම තුන්වෙනි දවසේ තමයි කිව්වේ මෙයා සියදිවි විහාන කරගන්න කරන කෙනෙක්. ඉතින් මෙයා කොයි වෙලේ හරි ඒක කරගන්නවා. ඉතින් දැන් මෙයාට කිසිම විශ්වාසයක් නැහැ මේ වෛද්‍ය ක්‍රම ගැන. ඉතින් ඒ නිසා අපිට ඇතුළට එන්න දෙන්න කියලා. ඊට පස්සේ සතියක් විතර ගියාට පස්සේ තමයි මම බාර අරගෙන ඒක එයාට විශ්වාසයක් ඇති වුණා පස්සේ තමයි මේගොල්ලෝ එළියෙන් තියලා ලෙඩා එන්නේ. ඒ කියන්නේ ඒ පොඩි වෙලාවක්වත් මේගොල්ලන්ට විශ්වාස නැහැ. එතකොට මෙහෙම වෙන්න වෙලා තියෙන්නේ අර මම විශාලට කිව්වා වගේ මේ කායික මානසික පෙළීම වැඩි. ඇත්තටම අනික තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බටහිර වෛද්‍ය ක්‍රමයේ මේකට කරන්න තියෙන එකම දේ මේ ශල්‍ය කර්ම කරන එක. ඒ කියන්නේ අපේ ක්‍රමයට හෝ බටහිර වෛද්‍ය ක්‍රමයට. මේකට ඇත්තටම බුදු මාර්ගයේ අවට බලන්නේ නැතුව
මේක පරීක්ෂා කරන්න නැතුව දැන් හොඳම උදාහරණය තමයි අද උදේත් මම රෝගීන් පරීක්ෂා කිරීමේදී කාන්තාවක් පැමිණියා. එයා මම හිතන්නේ ආයුර්වේද වෛද්‍යවරු 8 දෙනෙකුට ළඟට ගිහින් තියෙනවා. බටහිර වෛද්‍යවරු 10 දෙනෙක් ළඟට ගිහින් තියෙනවා. නමුත් ඇත්තටම මේකේ ගොඩක් වෙලාවට මේ කියලා තියෙන අර්ශස් වගේ රෝගී තත්ත්වයක් කියලා. නමුත් අපි අද රෝගියව පරීක්ෂා කරාම තමයි බගන්දර රෝගය කියලා අඳුරගත්තේ. රෝගියා ඉතාම අපහසුයෙන් ආවා. එතකොට මේ රෝගය මූණ බලලා ලෙඩා කියන දේ අහලා අපිට අඳුරගන්න බෑ ඉෂානි. මේක අනිවාර්යෙන් පරීක්ෂාවක් කරන්න ඕනේ. එතකොට මේ පිළිබඳ ඇත්තටම හසන දැනුමක් තියෙන්නත් ඕනේ. එතකොට අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා ඇත්තටම ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ තියෙන අපේ තියෙන මේ ශාර සූත්‍ර කියන එක යොදලා කරන ශල්‍ය කර්මය තමයි දැනට ලෝකේ තියෙන මම හිතන්නේ ඊටාම ඵලදායී ඊටාම සාර්ථක නැවත හට නොගන්න විදිහට රෝගියාට අස්වැසිල්ලක් වෙන රෝගියාට ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් විදිහට අපිට අඳින්න දෙන්න පුළුවන්. ඇත්තටම ඉෂානි මම දැන් දහස් ගාණක් ලෙඩුන්ට ශල්‍ය කර්ම කරලා තියෙනවා. ඒ හැම රෝගියෙක්ම කිව්වොත් ඉෂානි ඊටාම ඛේදජනකයි. ඇත්තටම ඊටාම සංවේදී. දැන් අපි රෝහලේ වාට්ටුවේ තියන් හිටියත් මේ අපි ඇත්තටම අපේ ශල්‍ය යුනිට් එකේ සර්ජරි යුනිට් එකේ ලොකු ටීම් වර්ක් එකක් තියෙන. ඒ කියන්නේ හැමෝම වෛද්‍යවරු ඒ වගේම හෙදියන් ඒ වගේම අනිකුත් ස්ටාෆ් එක ඊටාම සංවේදී මේ රෝගීන් කෙරේ. ඒ කියන්නේ දැන් අපි පොඩි හෝ අපේ මොනවා හරි හිතරිදීමක් වුණොත් මේගොල්ලෝ ඊළඟ ස්ටෙප් එක සියදිවි හානි කරගන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම දැන් මට ඇවිල්ලා තියෙන අතර මිෂානේ 28 වාරයක් ශල්‍ය කර්ම කරපු රෝගී. හිතන්නකො විවාහක නොවුන දුවෙක් පුතෙක් මේ රෝගී තත්ත්වයට ආවම ඒගොල්ලන්ගේ විවාහ දිවිය ඊළඟට යාලට විවාහයක් ගැන පවා හිතන්න බෑ. අධ්‍යාපනය ලබන කෙනෙක් ආව නම් ඇත්තටම ඉස්කෝලේ යන දුවෙක් පුතෙක් ආව නම් දෙමාපියන්ට ඒක ලොකු දුකක්. එතකොට ඒ දරුවටත් ඒක ලොකු දුකක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කෙනෙක් නම් ඒක යාට අධ්‍යාපනය කඩා. එතකොට මේ විදිහට මේ රෝගී තත්ත්වය නිසා රැකියාව අහිමි කරගත්තයි බහුතරය. සමහර පවුල්වල මුළු සේසතම වියදම් කරලා ඉඩකඩම් විකුණලා මේ ප්‍රතිකාරයට හැමතැනම ගිහිල්ලා ශල්‍ය කර්ම කරලා තියෙනවා. නමුත් හොඳ වෙලා නැහැ. එතකොට සමහරුන්ගේ පෞල් ජීවිත අවුල් වෙලා තියෙනවා. එතකොට මේක ඇත්තටම සමාජීය විදිහටත් මේක ලොකු බරපතල තත්ත්වයක් අපේ රටේ. ඒ කියන්නේ මේ රෝගය මම කියන්නේ ඒකයි මේක දැනුවත් කිරීම ඉතා වැදගත්. මේකට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙන් ඉතාම පැහැදිලි ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා ශල්‍ය කර්මයක් මේ ශාර සූත්‍ර භාවිතයෙන් කරන. ඉතින් මම හිතන්නේ අපිට මුලින් රෝගිය කෙනවට වැඩි ශානේ කිහිප වතාවක් ශල්‍ය කර්මලා එනකොට රෝගියත් ගතසිත පෙරලා අපිට ටිකක් ඇත්තටම අපහසුයි. එතකොට මේ සම්බන්ධ රැකියාව නිරත වෙන මම ඇත්තටම මම බෞද්ධ කාන්තාවක් මම ජීවිතයේ අනියත බව බොහෝ දුරට දැක්ක මේ රෝගීන්ගෙන්. ඒ කියන්නේ මේක ඇත්තටම ආයුර්වේදයේ මේකට පැහැදිලි හේතු දක්වලා තියලා අන්තිමට කියනවා ඉෂානි මේක කර්මජ රෝගයක් කියලා. ඇත්තටම මම මේ කර්මජ රෝගයක් කියන එක ඇත්තටම මමයි සහ මගේ ස්ටාෆ් එක ඇත්තටම අත්විඳිනවා මේ රෝගීන් ඒ තරම්ම පෙළෙනවා. ඇත්තටම එතකොට අර රෝගියෙක් සුව වෙලා යනවා තරම් මං හිතන්නේ මට මේ ලෝකේ තියෙන ලොකුම මානසික අස්වැසිල්ලක්. නමුත් ඒකත් මම තෘෂ්ණාවක් විදිහට කරගන්නේ අපේ ආගමේ හැටියට ඒකත් එච්චරම ඇලෙන්න හොඳ නැහැ. ඉතින් මම හිතන්නේ අර ඊටාම කායික මානසිකව පෙළුණු රෝගීන්ට මේ ශල්‍ය කර්ම කරලා හොඳ වෙලා අලුත් ජීවිතයක් ඇත්තටම අලුත් ජීවිතයක් ලැබෙනවා වගේ. ඒ කියන්නේ විශාන්ත ඕනනම් රෝහලට ඇවිල්ලා බලන්න පුළුවන් මේ රෝගීන් එක කතා කරලා බලන්න පුළුවන්. සමහර රෝගීන්ට ඇත්තටම මේ රෝගේ කීප වතාවක් ශල්‍ය කර්ම කරාම බුද්ධ මාර්ගයේ අවට කියන්නේ බුද්ධ මාර්ගයේ తాවකාලිකව වහලා මෙහෙන් කොලෙස්ටරෝල් එකක් වගේ ආහාර මාර්ගයෙන් ඕපන් කරන්න වෙනවා. ඒක ඇත්තටම ඛේදනීය තත්ත්වයක් නේ. ඒ කියන්නේ අපි මල පිට වෙන්න බෑග් එකක් එල්ලන් ඉන්න එක හරි ඛේදනීයයි. එතකොට අපේ රටේ වගේ සංස්කෘතියක් තියෙන රටක අර නිතර එක්ස්පෝස් වෙන්න විශේෂයෙන් කාන්තාවන් සමහර ජාතීන් වල කාන්තාවන් කැමති නැහැ. එතකොට මේ කිෂානේ ඇත්තටම මං විශාලට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ රෝගය ගැන ලෙඩු දැනුවත් කරන්න. එතකොට මං හිතන්නේ ලෙඩුන්ගේ කාලය, ධනය, ශ්‍රමය, ඒ වගේම මානසික පෙළීම අවම කරගෙන ඊටාම කෙටි කාලෙකින් සාර්ථක ප්‍රතිකාරයක් කරගෙන තමන්ගේ ජීවිතේ මේකෙන් ගොඩනගා ගන්න පුළුවන් ඉෂානි. ඇත්තටම වෛද්‍යතුමී දැන් මේක හදාගන්නේ නැතු ඉන්නේ කොහොමද? මොකද අපි දැන් අපි ගොඩක් දේවල් මේක ඇතුලේ කතා වුණා මේ හොඳ කරන විදිය ගැන. ඔව්. මේ රෝගී තත්ත්වය හදාගන්නේ නැතුව නිරෝගීව ඉන්න අපි මොනවද කරන්නේ? ඔව් ඇත්තටම ඉෂානි ඒක ඊටාම වැදගත්. මොකද ආයුර්වේදයේ ඇත්තටම ප්‍රධාන ඔබ්ජෙක්ටිව් එකක් තමයි අරමුණක් තමයි අපි රෝගයක් හැදෙන කලින් කොහොමද ඒක වළක්වා ගන්න කියන එක. එතකොට අපි මේකට ඇත්තටම වර්තමානයේ ගත්තාම මේකට ප්‍රධානම හේතුව තමයි ඉෂානි මේ කාර්යබහුල ජීවන රටාව. අපි හරියට ආහාර ගන්න නැහැ. ඊට පස්සේ වෙලාවට ආහාර ගන්න නැහැ. අපි ගොඩාක් වෙලාවට මම අර ඉෂාන්ට කිව්වා වගේ මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපි විශේෂයෙන් මේ કૃත්‍රිම ආහාර වලට බැහැ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රසකාරක, වර්ණකාරක, ප්‍රිසර්වේටිව්ස් දාපු තෙල්, පිටි, සීනි, මේදේ, ලුණු
අධික වඩංගු මේ බාගෙට පිසිලනද හෝ සම්පූර්ණයෙන් පිසිලනද මේ ආහාර අපි ඒවට කියන සංකර ආහාර උදාහරණයක් විදිහට මේ ෆාස්ට් ෆුඩ්ස් වල. ඒකෝට මේවා ගත්තාම ඉෂානි හරියට ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ආහාර හරියට දිරවන්නේ නැහැ. ඔන්න ඒකේ එක ප්‍රතිඵලයක් විදිහට අපිට මලබද්ධ රෝගී තත්ත්ව එනවා. මේ කාලයක් මලබද්ධය ඇති වුනහම ඔන්න ගුද මාර්ගයේ ඇති වෙන්න පුළුවන් අර්ශස් වගේ රෝගී තත්ත්ව, එහෙම නැත්නම් පැලීම් තත්ත්ව. මෙන්න මේවත් බලපානවා ඇත්තටම මේ පහුකාලීනව බගන්දරා රෝග තත්ත්ව ඇති වෙන්නේ. ඊළඟට ඉෂානි ගත්තාම අපි long term sitting. ඒ කියන්නේ අපි සමහරලාට පැය 12ක් 14ක් ඊටාම තද ආසනවල වාඩි වෙලා තියෙනවා. එතකොට ඇත්තටම සමහර වෙලාවට අපි හරියට වතුර බොන්නෙත් නැහැ, හරියට කැම ටික කන්නෙත් නැහැ. ඊට පස්සේ ඇඟේ ඇත්තට මේ තට්ටම් ප්‍රදේශයේ ආඝාතයකට, ඒ කියන්නේ තැලීමකට බඳුන් වෙනවා. එතකොට සමහර වෙලාවට මේ රෝගී තත්ත්වයේ මේ කාර්යබහුල ජීවන රටාවත් එක්කම අපිට ව්‍යායාම මදි. එතකොට අපි ගන්නෙත් ගොඩක් වෙලාවට කැලරි වැඩි ආහාර වර්ග. එතකොට අපිට දියවැඩියා වගේ රෝගී තත්ත්ව එනවා. එතකොට ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. එතකොට මෙන්න මේ රෝග තත්ත්වයට බඳුන් වීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන් දරුවන් ගත්තාම ඒගොල්ලන්ගේ අධ්‍යාපනය හෝ රැකියාව හෝ කුමන හෝ දෙයක් නිසා ව්‍යායාම තත්ත්වය අඩු වෙලා ඔය අධික තරබාරුවට බඳුන් වෙලා මේ ක්ෂණික කෑම බීම වලට බඳුන් වෙලා ඒ වගේම තමයි මේ සියලුම දේවල් එක්ක මානසික පීඩනය වැඩි වෙලා තියෙනවා. වාත පිත්ත කප කියන දෝෂ තුනම අනුබන්ධ වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට අපේ ඇඟේ සාමාන්‍යයෙන් පිත් දෝෂය වැඩි වෙන්න බොහෝ වෙලාවට වැඩි වෙලා ඇඟේ තියෙන හීට් එක වැඩි වෙලා මේ ආහාර රටාවත් එක්ක අපි මේ වතුර බොන්න නැති එකත් එක්ක ව්‍යායාම මත බවත් එක්ක ඒ වගේම කෙඳි සහිත එළවලු පළතුරු පලා වර්ග මෙන්න මේ වගේ දේශීය කෑම වර්ග වලින් ඇතරම දරුවෝ ඈත් වෙලා තියෙනවා. වැඩි හිටියු උනත් අද තමන්ගේ කාර්යබහුලත්වය නිසා මේ කෑම වර්ග වලින් ඈත් වෙලා තියෙනවා. ඒකට ආයුර්වේදයේ අපි අර මං ඉෂාන්ති කිව්වා වගේ අපි කියලා තියෙන උදේම අපි නැගිටින්නේ බ්‍රහ්ම මුහුර්තයේ මද උණුසුම් වතුර පානය කිරීමෙන්. එතකොට දැන් මේ ඊට පස්සේ අපි කියනවා කොහොමද උදේට ආහාර ගන්න ඕනේ, කොහොමද දවල්ට ගන්න ඕනේ, කොහොමද රැයට ගන්න ඕනේ, මොනවාද කරන්න ඕනේ ව්‍යායාම, මොන වගේ යෝග ව්‍යායාමද අපිට සුදුසු. එතකොට කොහොමද අපි මානසික තත්ත්වය හදාගෙන තියෙන්නේ, විශේෂයෙන් දරුවෙක් නම් කොහොමද හදන් තියෙන්නේ. මෙන්න මේ වගේ හේතු කාරණා වළක්වගත්තාම දැන් ඩ්‍රයිවර් කෙනෙක් නම් අපි කොහොමද එයාගේ අපි කියනවා එයාගේ ගොඩක් වෙලාවට තට්ටම් ප්‍රදේශ තැලෙන්නේ නැති විදිහට එයාගේ සීට් එක ඇඩ්ජස්ට් කරගන්න. වතුර බොන්න. එතකොට ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙනවා මේ පිට කළ යුතු වේග ඉෂානි පිට කරන්න ඕනේ. උදාහරණයක් හැටියට මල පිට කරන්න ඕනේ. මුත්‍රා පිට කරන්න ඕනේ. දාඩිය පිට කරන්න ඕනේ. කබ කඳුළු පිට කරන්න. එතකොට විශේෂයෙන්ම දැන් අද වෙලා තියෙන දේ කාර්යබහුල ජීවන රටාවක් එක්ක දරුවෝ පාසල් ගියාම පන්ති ගියාම සමහර රැකියා ස්ථානවල මේවට පහසුකම් නැතු උදේ ඉඳන් රැය වෙනකම් මල මුත්‍ර වේග දරන් ඉන්නවා. මේවත් පැහැදිලිව හේතු දෙන්න. එතකොට මානසිකවත් එකකින් පීඩනයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ වර්තමානයේ තියෙන සමහර රෝගී හේතු නිසා මේ රෝග තත්ත්වයේ උත්තේජන වීමක් වෙලා තියෙනවා අත්‍යවශ්‍යයි. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ ගොඩක් වෙලාවට මේ කාරණාව ගැන ගොඩක් දෙනෙක් කතා කරන්න කැමති නැහැ. එක්ක ලැජ්ජාව එක්ක ඔබතුමී කිව්වා වගේ මේ සමාජයේ තියෙන කතිකාවත හින්දා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ සමාජය දැනුවත් කරන්න අද ටොක් විත් ඉෂානි වැඩසටහනත් එකතු වුණාට. ඉතින් ඔබතුමියට ගොඩක් ස්තුතියි වගේම ඇත්තටම ලොකු පුණ්‍ය කර්මයක් මේ රෝගීන් වෙනුවෙන් ශාරීරික විතරක් නෙමෙයි මානසික නිදහස දෙනවට. ඉතින් ඔබතුමීට ස්තුතියි. ආයුබෝවන්. ඉෂානි ඔයාලටත් බොහොම ස්තුතියි රෝගේ දැනුවත් කළා. මම හිතන්නේ රෝගීන්ට කරන අර ලොකුම උදව්ව තමයි රෝගේ කොහොමද අඳුනගෙන වෛද්‍යවරයෙක් විදිහට යොමු වෙලා තමන්ගේ ජීවිතේ සුඛිත මුදිත කරගන්න කියලා. එහෙනම් ස්තුතියි ඉෂානි. සුඛයි දිගයි හිතයි. ආයුබෝවන්.